ගරුතර මහා සංඝරත්නයේ අවසරයි අයුබෝවන් වණක්කම් greetings පෙරගුණ නුවණෙහි අක්මුල් සොයා ගොස් එහි සුවඳ නූතනයට මුදා හරිමින් ඒ සුවඳේ වරුණාව වත්මන් සහජීවනයට එක්කාසු කරන ලාංකේය ජනශ්‍රුති පරිශ්‍රකයන්ගේ දැනුම් සම්භාරය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ මානව විද්‍යා අධ්‍යනාංශයෙන් දිගහැරෙන ශාස්ත්‍රීය ආමන්ත්‍රණයේ දෙවැනි එළඹුම අස්පර්ශනීය සංස්කෘතික උරුමය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණ සමුළුවයි මේ ඇරඹෙන්නේ. A very good morning to all the distinguished guests. Today we are gathered here for the inauguration ceremony of the second International Conference on Intangible Cultural Heritage organized by the Department of Anthropology, Faculty of Humanities and Social Sciences, University of Sri Jayawardhanapura. அனைவருக்கும் இனிய காலை வணக்கம். ஸ்ரீ ஜெயவர்தனபுர பல்கலைக்கழகத்தில் மானிடவியல் மற்றும் சமூக விஞ்ஞான பீடத்தில் மானிடவியல் துறையால் ஏற்பாடு செய்யப்பட்ட தொண்டுணர முடியா பண்பாட்டு மரபுரிமைகள் தொடர்பாக இரண்டாவது சர்வதேச மாநாட்டில் தொடக்க விழாவுக்கு உங்கள் அனைவரையும் அன்புடன் வரவேற்கிறோம். Today, all of us are dressed in batik, giving priority to the Sri Lankan traditional industries and also to represent traditional art. We will have our traditional auspicious lamp lighting ceremony as a tribute to Mother Saraswati, the goddess of knowledge and art. මේ සමුළුව ලාංකේය පෙරගුණ නුවණ ලෝකයට මුදා හරින්නකි. ලාංකේය අර්ථ ක්‍රමයේ සුවිශේෂී පැතිකඩක් වන බතික් වස්ත්‍රයෙන් සැරසී මේ සමාරම්භක උළෙල සඳහා අප සම්බන්ධ වන බවත් මෙහිදී මතක් කර සිටිනවා. පොල්තෙල් පහන ලාංකේය සංස්කෘතික හර පද්ධතියේ නොබිදෙන ගෙතුමකි. ඉතින් මේ සූදානම එකී සම්ප්‍රදායට මුල් තැන දෙමින් මේ සමාරම්භක උළෙලේ පොල්තෙල් පහන් සිලු දැල්වීමටයි. ඒ සඳහා මා ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කර සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපතිතුමා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාට මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ගරු පීඨාධිපතිතුමා මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාට මානව විද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධානතුමිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලි දේවිකා ජයතිලක මහත්මියට අද දින ප්‍රධාන දේශනය සිදු කරන භාෂා සංස්කෘතික හා ප්‍රාසංගික කලා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතාට මෙවර සමුළුවේ සභාපති ධූරයේ හොබවන මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය නිලුම් කාන්තිලතා මහත්මියට සමුළුවේ ලේකම් ධූරයේ දරන මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය තාරකා ආනන්ද මහත්මියට ඒ වගේම අස්පර්ශනීය සංස්කෘතික උරුමය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ කමිටු සමාජිකයන් වන මහාචාර්ය චාමලී නහල්ලගේ මහත්මියට ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාට ආචාර්ය ජයන්ත ජයසිරි මහතාට ආචාර්ය සේපාල සමරසේකර මහතාට ඒ වගේම ආචාර්ය රවීන්ද්‍ර විතානච්චි මහතාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේකකාධිකාරී අනුරුද්ධ බණ්ඩාර වැලිවිට මහතාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මූල්‍යාධිකාරී KTC ප්‍රියංගනී මහත්මියට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපතිතුමිය නයනා විජේසුන්දර මහත්මියට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හෙඩ් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය කැලුම් ගමගේ මහතාට මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකකාධිකාරී සමන්තා ගීගනගේ මහත්මියට මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සහකාර මූල්‍යාධිකාරී ලලනි ප්‍රියන්තිකා මහත්මියට සිංහල හා ජන සංනිවේදන අධ්‍යනාංශයේ සහකාර කතිකාචාර්ය භාග්‍යා දිල්හානි මහත්මියට මානව විද්‍යා අධ්‍යනාංශයේ සහකාර කතිකාචාර්යවරියන් වන අනුරාධා විජේසිංහ මල්කි ගුණරත්න සහ තමාලි වික්‍රමනායක මෙනිවියන්ට මානව විද්‍යා අධ්‍යනාංශයේ කළමනාකාර සහකාර ගයනි ලක්මාලි මෙනිවියට
සහ මානව විද්‍යා අධ්‍යනාංශයේ හෙඩ් ව්‍යාපෘතිභාර කළමනාකාර සහායක සංජීවනී විජේසිරි මෙනවිට. ස්තුතියි ඔබ සියලු දෙනාට. අපි සියලු දෙනා මෙහි නියෝජනය කරන්නා වූ මහා පොදු සාධකය නම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි. මේ ලැබෙන්නේ එකේ නියෝජනය සනාථ කරන්නා වූ මොහොතයි. නැගී සිටිමු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ගීතය වෙනුවෙන්. May I request all of you to stand for our university anthem. Sri Lanka පින්වර රන්දිරනි ශ්‍රීනිවාස වූ මහ අගනගරේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශ්‍රී නාමය රඳවව් ලෝමුදුනේ හික්කඩුවේ සිරි සුමගුල් සමිඳුන් කල විද්‍යෝදය විදු බිමදුන් එළියෙන් දිවි මග සරසව් ශ්‍රී ලංකා පින්බර රන්දිරනි ශ්‍රීනිවාස වූ මහ අගනගරේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශ්‍රී නාමය රඳවව් ලෝමුදුනේ අයුක්තියේදී විවාදශීලී අසත්‍යයේදී විචාරශීලී වියත් සභාමෙත සමාජශීලී වියතුන් නීදය පොබයව් ශ්‍රී ලංකා පින්බර රන්දිරනි ශ්‍රීනිවාස වූ මහ අගනගරේ ජයවර්ධනපුර සරසවියේ ශ්‍රී නාමය රඳවව් ලෝමුදුනේ විද්‍යා උප්පතං සෙට්ටා විද්‍යා උප්පතං සෙට්ටා විද්‍යා
ස්තුතියි ඔබ සියලු දෙනාට. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ මානව විද්‍යා අධ්‍යනාංශය විසින් දෙවන වරට සංවිධානය කරනු ලබන අස්පර්ශනීය සංස්කෘතික උරුමය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සම්බන්ධ වන ඔබ සියලු දෙනා පිළිගැනීමටත් මෙවර සමුළුවේ අරමුණු පැහැදිලි කිරීම සඳහාත් මා ගෞරවයෙන් ආරාධනා කරනවා සමුළුවේ සභාපති ධූරය දරන මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය නෙළුම් කාන්තිලතා මහත්මියට. Now I would like to call upon Conference Chair Dr. Nelum Kantilata to welcome all of you to this inauguration ceremony and to state the objectives of this year's conference. Good morning. සුබ උදෑසනක් වේවා. කාලේ වන්දනංග. අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳ දෙවන අන්තර්ජාතික පර්යේෂණ සමුළුව සඳහා සහභාගී වන ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. It's a great pleasure and honor for me to welcome you all to the inauguration ceremony of the second International Conference on Intangible Cultural Heritage 2020. First of all, let me welcome the Venerable Mahasangha for gracing the conference and blessings for the success of the conference. I would like to warmly welcome Senior Professor Sudanta Liyanage, Chief Guest of the conference and the Vice Chancellor, University of Sri Jayawardhanapura. Your generous support, encouragement and help given in the preservation and maintenance of cultural diversity among different cultures is highly appreciated, sir. I would warmly welcome Professor Shirantha Heenkenda, Dean Faculty of Humanities and Social Sciences, for your immense dedication and commitment for the achievement of the faculty's mission. Let me welcome the keynote speaker, Senior Professor Saman Chandra Ranasinghe. Being an icon among the academics at the faculty with a great vision and lifestyle to match with you are the most suitable person among us to talk about the cultural heritage of this great country. So it is an honor to listen to your keynote speech today. I would like to welcome Mr. A.B. Velivita, Registrar, Mrs. K.T.C. Priyangani, Versa, and Dr. Nayana Vijayasundara, Librarian in University of Sri Jayawardhanapura for this occasion. And also Dr. Kalum Gamage, Director of the University Ahead Operations. This conference is partially funded by the Department Ahead Grant. Let me welcome the team of the Department of Anthropology. This conference would not happen without your guidance and support. I would like to welcome all the professors, heads of the departments, senior lecturers, temporary assistant lecturers, and students of the Faculty of Humanities and Social Sciences and other faculties in our university and other local and foreign universities. Let me welcome Mrs. Samantha Giganage, Senior Assistant Registrar of the Faculty, Mrs. Lalani Priyantika, Assistant Versa of the Faculty, and all the supportive staff of the Faculty of Humanities and Social Sciences. I am so pleased to see so many university academics, administrative and supportive staffs, school teachers, government and military officers, graduates and undergraduates in Sri Lanka and overseas, all in one Zoom platform. The International Conference on Intangible Cultural Heritage provides a very unique opportunity for all of us. To my knowledge, this is the only conference in Sri Lanka where the participant can present their papers in all three languages, Sinhala, English and Tamil. 2 sessions are dedicated to conduct in the Tamil medium. Not only that, this platform provides you to share different cultural heritages and unique cultural practices among each other.
Our gratitude and a warm welcome go to the local and international presenters and also to session chairpersons. Our technical sessions are rich and varied with 207 papers split into 5 parallel sessions which we'll be conducting today and tomorrow. Congratulations to all paper presenters. Your abstract was selected among more than 550 papers. Hope you all will have fruitful sessions. Thank you very much. Thank you. ස්තුතියි ඔබතුමියට. මීළඟට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධානතුමිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලි දේවිකා ජයතිලක මහත්මියට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ඔබ හමුවේ වචන ස්වල්පයක් ගෙන හැර දැක්වීමට. Next, I cordially invite Senior Professor Yasanjali Devika Jayatilaka, Head of the Department of Anthropology, University of Sri Jayawardhanapura, with respect to address the gathering. සුබ උදෑසනක් වේවා. Good morning. කාලේ වන්දනගල්. Venerable Mahasangha, dear Senior Professor Sudanta Liyanage, Vice Chancellor of the University and Chief Guest of the Conference, Professor Shiranta Hinkendra, Dean, Faculty of Humanities and Social Sciences, Keynote Speaker, Senior Professor Saman Chandra Ranasinghe, Deans of the other faculties, Bursa, Librarian, Registrar, all the senior and assistant registrars, heads, professors and lecturers of all the departments, and all paper presenters. It is with great pleasure I speak a few words at this international conference on intangible cultural heritage as the head of the Department of Anthropology. The Department of Anthropology is a unique department, not only our university but also among all the national universities in Sri Lanka. Let me briefly explain the reason for it. Although Sri Lanka has 15 national universities, only University of Sri Jayawardhanapura has full-fledged department which offer anthropology special degrees from undergraduate to PhD level over last 2 decades. In fact, about 3 years back, we separated from the Department of Sociology and formed an independent department at the Faculty of Humanities and Social Sciences in our university. The strength of this department is our students and the academic members as well. About 100 students attached to our department and follow the BA special degree course in anthropology. Although the permanent staff of the anthropology department consists of 8 academic members, 2 of them are professors and all of them are academically well equipped with their PhDs with different foreign experiences. Apart from this permanent staff, the number of visiting experts in different disciplines teach in the Department of Anthropology to uplift the academic standards of the students. In the last year, we could be able to obtain an ahead grant from World Bank to uplift the education standards and research capacity of our students. In fact, we hold this precious event by the patronage of AHEAD project. In fact, a study of anthropology is more important in today's world than any other epoch of human history. On the other hand, various conflicts, bloodsheds, and hostilities due to the narrow ethnic-centric ideas of the mankind rising day by day. We all know anthropology is important to understand the bigger picture of human culture. As we do not have knowledge of other cultures, we do not understand the pulse of other people who live next to us. Sri Lanka also a multi-ethnic, multi-religion, multicultural country where live 21 different ethnic groups within one territory. Therefore, if we really need to have a peaceful, harmonious and collaborative country,
We all should know about anthropology as it gives ample knowledge of other cultures, ethnic groups, and information about human around us. Anthropology is the study of human culture and society. Finally, it leads the people to appreciate and respect other cultures and societies. The environmental devastation still caused by human activities is causing us today to climate change, pollution, scarcity of clean water, food poisoning, and undetectable infectious diseases. As we all know, throughout the year, a new dangerous virus called COVID-19 has been spreading fear of death all over the planet. Mankind itself is facing a major crisis, unable to overcome the global epidemic that still has no proper solution. The modern knowledge system is failing to find solutions to the problems that are burning around the world and is moving back to traditional knowledge. So is there any other science that studies folk wisdom and traditional knowledge as the anthropology? Also, a new awakening of local knowledge and technology is emerging in our country today. Due to this, a program is being launched to uplift the traditional craftsmen and industrialists. There is also a great deal of interest in the use of local heritage, culture, environmental resources, food culture, etc. to promote tourism. The World Tourism Organization, for example, asserted that cultural tourism accounted for 37% of global tourism and forecast that it would grow at a rate of 15% per year. Today, the whole world is facing a massive economic recession in the face of global epidemic. As a developing country, we are facing it more strongly than developed countries. It is very important for Sri Lanka, which has a proud history and culture, to promote the cultural tourism industry as one of the key strategies to boost the economy. We are studying all these aspects in depth in the field of economic anthropology. On the other hand, a country like Sri Lanka cannot think of progress without having knowledge of anthropology. As it is still in the process of development, anthropology is a window to improve the lives of marginalized communities around the country. Far-sighted rulers and administrators of the world extensively accommodates anthropological knowledge in almost every sphere for the benefit of their countries. Unfortunately, Sri Lanka is way behind in this regard. Therefore, our aim is to explore the knowledge of anthropology as far as possible to seek solution for the issues of this country. My dear scholars, there is an inseparable connection between culture and man. Man protects culture and culture protects man. Finally, let me conclude this speech by expressing my sincere gratitude to the Vice Chancellor, Professor Sudhantha Liyanage, and the Dean of the Faculty of Humanities and Social Sciences, Professor Shirantha Heenkendra, for their invaluable contributions and constant support to make this event a success. Thank you very much. Nandri. ස්තුතියි ඔබතුමියට. මීළඟට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ගරු පීඨාධිපතිතුමන් මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාට ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කරනවා ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කිරීමට. Now I would like to invite the Honorable Dean of the Faculty of Humanities and Social Sciences, University of Sri Jayawardhanapura, Professor Shirantha Heenkendra, to share a few words with us. Good morning, venerable members of the Mahasangha, the Vice Chancellor, the professors, head of the departments, scholars,
my colleagues, ladies and gentlemen. Today we are gathered here to mark the inauguration of the second International Conference of Intangible Cultural Heritage convened by the Department of Anthropology of the Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura. It is indeed great pleasure to welcome you all of this conference. On behalf of the Faculty of Humanities and Social Sciences, I would like to convey my best wishes to the second International Research Conference on Intangible Cultural Heritage 2020. As you all know, a research conference is a prime forum for the academic and professionals from around the world to come together to share their research on a particular discipline. In this regard, Faculty of Humanities and Social Sciences of the University of Sri Jayewardenepura has made a remarkable contribution by providing such a forum for the academic, professionals and the researchers to engage mutual critical discussion on themes related to the cultural heritage. The mission of the Faculty of Humanities and Social Sciences is committed to the development of the community and the nation at large through the dissemination and enhancement of the knowledge enriched with the country's cultural heritage. So, intangible cultural heritage has to able power to adapt and evolve. Nowadays, the COVID-19 pandemic will require a reformulation of the ongoing investigation into the traditional cultural practices. Very recently, UNESCO also launched a platform on living heritage and the COVID-19 pandemic. So I think this conference is indeed an important and timely event as it will provide the forum for the scholars and the researchers from around the world to showcase their novel perspective on diverse issues related to the respective cultural heritage. So I thank the organizers for their untiring effort to host this event and send my best wishes for the very successful conference. I wish you all a very productive conference experience. Thank you very much. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමනි මහාචාර්යවරුනි අධ්‍යනාංශ ප්‍රධානවරුනි නෝනාවරුනි මහත්වරුනි අද දින අපි මේ රැස් වී සිටින්නේ අස්පර්ශ සංස්කෘතික උරුමයන් පිළිබඳ දෙවෙනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණයටයි විශේෂයෙන්ම මේ සම්මන්ත්‍රණයේදී අපි බලාපොරොත්තු වෙන්නේ වර්තමානයේ විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය වෙන විශේෂයෙන්ම යුනෙස්කෝ වගේ ආයතන පවා වර්තමානයේ කතිකාවට භාජනය කරන මෙම සංස්කෘතික උරුමයන් පිළිබඳ නැවත හිතන කාලයකටයි. එනිසා මම හිතනවා මෙම සම්මන්ත්‍රණය මේ ලෝකේ සියලු දෙනාටත් විශේෂයෙන්ම ආසියාතික රටවල් වල පැමිණි සියලු දෙනාටත් ඉතාමත් වැදගත් සම්මන්ත්‍රණයක් වේවි කියලා. විශේෂයෙන්ම COVID-19 වැනි වසංගත තත්ත්වයේ තුලදී අපට උරුම වෙච්ච සංස්කෘතික උරුමයන් නැවත සොයාගෙන යාම පිළිබඳ මේ කතිකාව අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස මා දකිනවා. එනිසා මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යාපීඨයේ මානව විද්‍යා අධ්‍යනාංශයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමින් ඉතාමත් සාර්ථක සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. ස්තුතිය පීඨාධිපතිතුමනි මීළඟට සමුළුව සම්බන්ධව ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කිරීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනු ලබන්නේ අද දින මෙම සමාරම්භක උළෙලේ ආරාධිත අමුත්තා ලෙස සැපමිනි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් නියමුවාණන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාට. Now, with much honor, my request goes to the chief guest of this inauguration ceremony, our University Vice Chancellor, Senior Professor Sudanta Liyanage, to address the gathering. සුබ උදෑසනක් අති ගෞරව
මහා සංඝරත්නයේ අවසර මෙම විශ්වවිද්‍යාලයේ සියලුම පීඨාධිපතිවරුන් විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු එම පීඨයේ සියලුම ආචාර්ය බෞතුන් සහ මෙම විශේෂ සම්මන්ත්‍රණයට සහභාගී වන අනිකුත් පීඨවල මහාචාර්යවරුන් ආචාර්යවරුන් ඇතුළු සියලු දෙනාමත් සුභාශිංසන එකතු කරන සියලු දෙනාගෙන්මත් අවසර විශේෂයෙන්ම අද සහ හෙට දින මේ දින දෙකක් පුරාවට අපේ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ විශේෂතම අධ්‍යනාංශයක් වන Department of Anthropology ලෙස අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී නිතර භාවිතා වෙන මෙම අධ්‍යනාංශය මගින් ජනශ්‍රුති පිළිබඳ සමුළුවක් පැවැත්වීමට සියලු කටයුතු යොදා තියෙනවා. මම ඉතාම සතුටු වෙනවා මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මෙම සමුළුවේ ප්‍රථම අවස්ථාවේදී කියන්නේ ලබන ගිය වර්ෂයේදී මම සිතන්නේ වැඩබලන උපකුලපතිවරයා විදිහට මම මේ සමුළුවට සහභාගී වුණා. ඉතින් අද වසරකට පස්සේ විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපතිවරයා විදිහට මෙවැනි සමුළුවට සහභාගී වීම සම්බන්ධව මම අතිශයින්ම සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ අපි කාටත් ඉතාම කාර්යබහුල මාසයක් වර්ෂයක් පුරාවට අපි විසින් සිදු කරන ලද බොහෝ පරීක්ෂණ පත්‍රිකා ආකාරයෙන් අපි ඉදිරිපත් කරනු ලබන්නේ මෙවැනි සමුළුන් හරහා. ඒ නිසා මම හිතන්නේ මේ පසුගිය සති දෙක සහ ඉදිරි සතිය අපි සියලු දෙනාටම කාර්යබහුලයි. ඒත් එක්කම විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨයේ සමාජික මහත්ම මහත්මීන්ට විශේෂයෙන්ම ඇන්ත්‍රොපොලොජි ඩිපාර්ට්මන්ට් එකේ ආචාර්ය මණ්ඩලයට සුබ ප්‍රාර්ථනා කරන්න කැමැති මෙවැනි සමුළුවක් විශේෂයෙන් මේ දිනවල පැවැත්වීම සම්බන්ධව. මම දන්න තරමට මෙහි තියෙන විශේෂත්වයම තමයි මේ සමුළුවට අපිට පත්‍රිකා ආසන්න වශයෙන් 550ක් විතර ලැබිලා තියෙනවා. මේන් 208ක් ප්‍රමාණයක් මේ දින දෙක තුලදී සාකච්ඡාවට නැවත බඳුන් වෙනවා. මේන් සුවිශේෂිතම කාරණය වෙන්නේ අපිට අන්තර්ජාතික සමාජික මහත්මීන්ගෙන් විශාල පත්‍රිකා රාශියක් ලැබිලා තියෙනවා. ඊටත් වඩා එහා ගිය අපි සියලු දෙනාම සතුටටපත් වෙන කාරණා වෙන්නේ අපේ දමිළ අධ්‍යයන ප්‍රජාව මගින් පත්‍රිකා 70කට ආසන්න ප්‍රමාණයක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ රටේ සිංහල දමිළ ප්‍රජාවන් සම්මිශ්‍රණය ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. ඔබගේ ජන ශ්‍රුතීන් නැත්නම් ජන වහර මම හිතන්නේ සිංහල සමාජයට ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ඒත් එක්කම අපේ සමාජයෙන් ඔබට උකහා ගන්න පුළුවන් දේවල් ඔබ ලබා ගන්න නම් ඒක ඉතාම වටිනා දෙයක් විදිහට තමයි මම දකින්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම හිතන්නේ මේ සංවිධායක මණ්ඩලය වෙන් වූ දමිළ සමුළුව වෙනමම පවත්වන මම ඒ නිසා විශේෂයෙන්ම ඒ සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරන්න කැමතියි. මොකද හේතුව මෙවැනි දේවල් අපි අධ්‍යයන ප්‍රජාව විදිහට ඊටාම ඉහළින් වර්ණනා කළ යුතු අගය කළ යුතු අවස්ථාවක් නිසා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ සමුළුව ඊටාමත්ම සාර්ථක සමුළුවක් බවට පරිවර්තනය වෙයි කියලා. විශේෂයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල බෞද්ධ පරිසරයක් සහිත ඒ ආభాෂයේ සහිතව තියෙන විශ්වවිද්‍යාලයක අන්තර්ජාතික ප්‍රජාවත් විශේෂයෙන්ම දමිළ ප්‍රජාවත් එකට එකතු කරගෙන සිදු කරන මේ ව්‍යායාමය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රකාශ කරන අතර මේක තවදුරටත් දියුණු වෙලා ලබන වර්ෂයේදී මීටත් වඩා ඉහළ මට්ටමේ අපිට පරීක්ෂණ සැසියා සිදු කිරීමට හැකියාවයි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව මම නිමා කරනවා. ස්තුතියි. So as a Vice Chancellor of the University, I am indeed very happy to be here as a chief guest in this very special symposium. If I can remember, I think even the last year, I have basically chaired this meeting as acting Vice Chancellor in 2019. So this year, I am now the present Vice Chancellor of the University. So therefore, I am very happy to be here as your chief guest. So according to the statistics I have seen here, there are more than 550 papers were submitted for this special conference, and 208 were accepted by the committee.
So out of which there are so many international abstracts. In addition to that, the most interesting thing is we have we received and accepted more than 78 Tamil-based research papers. So that is a very important thing, because in Sri Lanka we know that there are two main communities are there, or the languages are used by the academic community. One is the Sinhalese, the other one is the Tamil language. So the national integration is extremely important. So therefore the submitting of all the Tamil language based papers we are thrilled about that, and we are really encouraged to submit more and more Tamil papers, so then we can talk about the integration, and also we can get some feelings about the two main groups living in Sri Lanka. And especially I would like to congratulate the organizers of this symposium, especially the Department of Anthropology from the Faculty of Humanities and Social Sciences. I know that most of the lecturers or the professors attached to this particular department, you all have worked hard, extremely well during last many days, because without hard working or without the dedication of yours, we can't organize this kind of a seminar in this scale. So again, I would like to congratulate all the department members of the Department of Anthropology, and also all the members of the Faculty of Humanities and Social Sciences being with us and giving us the encouragement, help and everything for this special event. And I am very proud about your Vice Chancellor to be here as your chief guest, and I hope that this will grow, and we can have a much better or the well improved symposium in next time. Thank you very much. ස්තුතියි උපකුලපතිතුමනි. මීළඟට අප සූදානම් වන්නේ මෙම සමාරම්භක උළෙලෙහි තවත් වැදගත් කාර්යයකටයි. සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය නූතන සහජීවනයට මුසු කර ගැනීමෙහිලා මේ ගෙවෙන්නා වූ දුෂ්කර සමයේ ජනශ්‍රුති පරේක්ෂක පරේක්ෂිකාවන්ගේ උත්සාහය නවමු මගකට යොමු කරනු උදෙසා ප්‍රධාන දේශනය පැවැත්වීමට මීළඟට ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කරනු ලබන්නේ භාෂා सांस्कृतिक हा प्रासंगिक कला अध्ययनांशे ज्येष्ठ महाचार्य समान चंद्र रणसिंह ඇදුරුතුමන්ටයි. ඊට ප්‍රථමව ගෞරවනීය සභාව වෙනුවෙන් එතුමා හඳුන්වා දීම උදෙසා මා ආරාධනා කරන්නේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චාමලී නහල්ලගේ මහත්මියටයි. Thank you, Kanishka. Good morning to everybody. It is an honor for me to introduce our university's one of the eminent scholars, Senior Professor Samanchandra Ranasinghe, to the keynote speaker of the second International Conference on Intangible Cultural Heritage. He is currently the chair professor of the Department of Languages and Cultural Studies. He graduated with a first class in BA Honours degree in Sanskrit in 1985 from the University of Sri Javardhanapura, and he obtained his master's and PhD degrees from the same university. He has held many important positions in various organizations at national level, such as the former chairman of the Krishnamurti Center, the secretary of the Dr. E.W. Adhikaram Foundation, and former chairman of the Vegetarian Society in Sri Lanka. Also, he has 27 scholarly books to his name and has prepared up to about 23 academic tabloids and distributed freely among general public. He has delivered many public lectures, guest lectures, orations on various topics that are important to academia and life in general. Further, he has shared and disseminated his vast knowledge by supervising many undergraduate and graduate students. Being an eminent poet, he has composed many verses and poetries in Sanskrit and Sinhala language as well. Senior Professor Samanchandra Ranasinghe is immensely popular among the
students and staff not only for his scholarly activities but mostly for his humane, loving and kind nature. He is also a role model and inspiration to all academics and students alike. Therefore, it gives me an immense pleasure to invite Senior Professor Samanchandra Ranasinghe to deliver the keynote speech. Over to you, sir. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ මානව විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද අස්පර්ශනීය සංස්කෘතික උරුමය පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සැසියේ මුඛ්‍ය දේශනය සඳහා මට ආරාධනය කිරීම ගැන මම පළමුවෙන්ම එහි සංවිධායක මණ්ඩලයේ පර්යේෂණකාමී විද්වතුනි විද්වතියනි මගේ මාතෘකාව වෙන්නේ සත් සමාජයක් උදෙසා මානව විද්‍යාව යොදා ගැනීම. සත් කියලා කියන්නේ යහපතට, සත්‍යයට. යහපතයි සත්‍යයි උදෙසා සත් අරමුණින් හොඳ අරමුණකින් එකට රැස් වෙන තැනට තමයි සමාජය කියන්නේ. මානව කියන වචනේ හැදෙන්නේ මනු කියන මූලයෙන්. මනු නැමැති ආදි මානවයාගෙන් මානවයන්ගේ නිෂ්පත්තිය උනා කියලා තමයි කියවෙන්නේ. මනුෂ්‍ය කියන්නේ මිනිසාගේ කියන ෂෂ්ටි විභක්ති එහෙම නැත්නම් සම්බන්ධ විභක්ති අර්ථය දෙන වචනයක්. මේ අනුව මනුගේ අය මානවයෝ මේක ජනශ්‍රුතියක්. මේ විද්‍යා කියන වචනේ හැදෙන්නේ දැනීම සහ දැකීම කියන අරුත්වල යෙදෙන විද්‍යාතුවෙන්. දැනීම සහ දැකීම යන පෘතුල අර්ථයෙන් ගත් විට මානවයා ඇතුළු සමස්ත පරිසරය ගැන දැනීමක් දැකීමක් ඇති ඕනෑම කෙනෙකුට අපිට කියන්න පුළුවන් මානව විද්‍යාඥයෙක් කියලා. මානවයන් වෙනුවෙන් මානවයා විසින් කළ යුතුව තියෙන්නේ සිත සහ ගත ගැන දැනීමක් දැකීමක් සමග හැඟීමක් ලබා දීම සඳහා තමන්ගේ කායික මරණය සිදුවන තෙක් තමාට කරන්න පුළුවන් දේ කරන එක. මේක ආකාර දෙකකට සිද්ධ කරන්න පුළුවන්. එකක් මානව දේහය අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ ගත ගැන. ඊළඟට මානව සිත අවබෝධ කර ගැනීම. අපි දේහය ගැන කෙටියෙන් ගත්තොත් දැන් ශරීරයේ හිසට කියනවා උත්තමාංග, උත්තම අංග. එකක් තමයි ශරීරයේ උසම තැන තියෙන ශරීරාංගය, අනිත් එක උතුම් ශරීරාංගය. ඒ කියන්නේ ඔළුවට කොයිතරම් වැදගත්කමක් දුන්නද කියන එක. ඊළඟට අපි දැක්කොත් පයෝදර. මේකෙත් ලස්සන අර්ථයක් තියෙනවා. පයස් දරතිති පයෝදරා. වලාකුළට පයෝදර කියනවා. ඒ වගේම ස්තනවලට පයෝදර කියනවා. වියලි පොළව තෙත් කරන වර්ෂාව ගෙන දෙන නිසා අපි වලාකුළට කියනවා පයෝදර. මේ ශරීරය ශක්තිමත් කරලා මේ වියලි ශරීරයේ ශක්තිමත් කරන කිරි දෙන නිසා අපි අම්මා කෙනෙක්ගේ පේරු වලට කියනවා පයෝදර. මෙන්න මේ ඒ පැත්තෙන් ඒ ගත ගැන. දැන් තව පැත්තකින් ගියොත් සිත. දැන් අපි සංස්කෘතයෙන් කියනවා හෘදය කියන වචනේ. ඒක දෙකටම සම්බන්ධයි ගත් සිතට. හදවත. අග්‍රහ වාක්‍යයක් තමයි හෘදයම් චේතනාස්ථානම්. හදවත කියන්නේ සිටිවිලි නැගෙන තැන. මෙන්න මේ ගතසිත ගැන අවබෝධය ලබන තැන ඇති වෙන්නේ ලෝකේ ගතසිත විනාශ කරන චරිත නොව ජීවිතවලට දයාව දක්වන ආදරණය දක්වන මානව සමාජයක්. ඒබඳු සමාජයේ ගැටුම් නැහැ. අපිට ලස්සන මූලාශ්‍රයක් තියෙනවා. මම විශ්වාස කරනවා අපේ අධ්‍යාපන සංකල්ප රඳා අධ්‍යාපනයේ රඳා මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන කාරණා පහක්. චක්කුම් උදපාදී ඇස පහළ වුණා. ලෝකේ ජීවිතයේ දකින ඇසක් හටගත්තා. ඥානං උදපාදී නැන පහළ වුණා. ලෝකේ ජීවිතය ගැන දැනීම ඇති වුණා. පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහළ වුණා. ලෝකයේ ජීවිතය පිළිබඳ ප්‍රඥාව හටගත් බව කියවෙනවා. ඊළඟට විද්‍යා උදපාදී ලෝකයේ පිළිබඳ ජීවිතය පිළිබඳ දැනීමත් සමග දැකීම හටගත්
ආලෝක උදපාදි එළියක් වෙනවා. ලෝකයේ ජීවිතය දකින්න පුළුවන් ආලෝකයක් ඇති වෙනවා. ඒ අවස්ථාවේදී බිහි වෙන්නේ විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්ත මානව සමාජයක්. විද්‍යා කියන වචනේ සංස්කෘත රූපේ විද්‍යා අපි කලින් කිව්වා වගේ දැනීම සහ දැකීම අර්ථවල යෙදෙන විධාතුවෙන් හැදෙනවා. මේ දැනීමයි දැකීමයි කෙනෙක් තුළ ඇති කරන්නේ විද්‍යාව. එතකොට මේ දැකීමත් දැනීමත් සමග එන ඇතිව තමයි යෙදෙන්නේ. චරණ කියන්නේ චර ධාතුවෙන් හැදෙන වචනයක්. හැසිරීම, ගමන් කිරීම කියන අර්ථවල යෙදෙනවා. සම්පන්න කියන්නේ සමතින්ම යහපත්ව එකට කියන අර්ථවල යෙදෙන සම් උපසර්ගය ඉස්සරහින් යෙදිලා ගමනාර්ථයේ යෙදෙන පද ධාතුවෙන් සැදෙන අතීත කෘදන්තයක්. මේ පාද කියන වචනේ හැදෙන්නේ. එතකොට විද්‍යාචරණ සම්පන්න භාවය කියන්නේ ජීවිතය දැනගෙන දැකලා එක තමාගේ චරණයක් චර්යාවක් කරගෙන ඒ තුල සමතින්ම එකට යහපත්ව ගමන් කිරීමයි. අපිට ප්‍රචලිත බුද්ධ වචනයක් සිහිපත් වෙනවා සුනාත ධාරේත චරාත ධම්මේ. ඒ අහනවා ධාරණීය කොටගත්තේ තුල හැසිරෙනවා. ඒ වගේම දැන් මේ විෂයට සම්බන්ධ විශේෂ වචනයක් ජනශ්‍රුති. ඒකේ වචනාර්ථයම ජනයා වෙතින් අසන ලද දෙය. ශ්‍රුති කියන්නේ සවන් දීම ඇසීම කියන මේ අර්ථයේ යෙදෙන සෘ ධාතුවෙන් හැදෙන වචනයක්. ශ්‍රුති කියන්නේ අසන ලද දෙයයි. ජනයා වෙතින් අසන ලද ඕනෑම දෙයක් ජනශ්‍රුතියක්. මෙහෙම ඇහුවේ තමාටයි ලෝකයටයි යහපත් දෙයක් නම් ඒක තමා තුල ධාරණය කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක තමාගේම චරණයක් චර්යාවක් බවට පත්කොට ගනිමින් ඒ තුල ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සඳහා අප විසින් මෙතෙක් අසන ලද දෙය ඇසීමට ලැබෙන දෙය මෙන්ම අප ඉදිරියේ දෘශ්‍යමාන කවර හෝ සාහිත්‍යයක්ද උපයෝගී කරගන්න පුළුවන්. ඒ වගේම මේ ජනශ්‍රුති සාහිත්‍යය අතර අවියෝජනීය. ඒ කියන්නේ වෙන් කරන්න බැරි සම්බන්ධයක් තියෙනවා. අනාදිමත් කාලයක ඉඳලා ජන මුවින් ජන මුවට ජන සවනින් ජන සවනට ගිය ප්‍රකාශ සහ කතා ආදියම තමයි පළමුවෙන් ජනශ්‍රුති වෙලා පස්සේ සාහිත්‍ය බවට පත් උනේ. මම මෙහිදී ගොඩන්න කැමතියි. දැන් මේ ජනශ්‍රුතියක් අපිට හම්බ වෙනවා යාචක තරුණයෙක් ආබාධිත කාගේ උවද හොඳ ගුණයට ගරු කරමු මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකු ලෙස මැරෙමු. ඒක අවස්ථාවක ආචාර්ය රජ්නීෂ් ප්‍රකාශ කරනවා නිල මතවාදය ඔබව උගතෙක් කරන්න පුළුවන් ඥානවන්තයෙක් කරන්න පුළුවන් ඒවට ඔබව ප්‍රඥාවන්ත කරන්නත් බෑ ප්‍රතිභාපූර්ණවත් කරන්න බෑ. ඒක අවස්ථාවක අපේ විශ්වවිද්‍යාලයට එනවා කියන සංකල්පය යටතේ පැවතිච්ච වැඩමුළුවට සහභාගී වෙන්න ආදිවාසී නායක වන්නිල ඇත්තෝ. අපි එතුමාගෙන් අහනවා මේ බුද්ධිලැත්තන්ගේ බුදුහාමුදුරුවන්ගේ දහම ත්‍රිපිටකය වගේ තැන්වල දැන් සඳහන් කරලා තියෙනවා. ඒක දැන් ආණ්ඩුව රජය මේවා සංරක්ෂණය කරනවා. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද? ඒක හොඳයි කිව්වා. හැබැයි බුද්ධිලැත්තන්ගේ බුදුහාමුදුරුවන්ගේ දහම ලියලා තියාගන්න ඕනේ පොත්වල නෙමෙයි ඔය ඇත්තන්ගේ ලය පොච්චි හදවත්වල. ඒකත් ජනශ්‍රුති ප්‍රකාශයක්. ඒ වගේම ಭಾರತೀಯ සංස්කෘත විද්වතියක වන ආචාර්ය රමා ඩුබ්ලිෂ් ලංකාවේදී එක්තරා ප්‍රකාශයක් කරනවා චක්ෂුසා සර්වානි භූතානි පශ්‍යාමහි මිතුරු ඇසින් මෛත්‍රී ඇසින් සියලුම ජීවිත දෙස බලමු. ඊළඟට තව ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙනවා ಭಾರತೀಯ ඍෂි භාෂිතයක් සංස්කෘතිර්නාම පුෂ්පෝහි ශිෂ්ටාචාරම් කලු තත් සුගන්ධරේව. සංස්කෘතිය කියන්නේ මලක් නම් ශිෂ්ටාචාරය කියන්නේ ඒකේ සුවඳයි. සංස්කෘතිය කියන්නේ කාරණා ටික. ඒ කාරණාවල ජීවත් වෙන එක ශිෂ්ට ආචරණය තමයි සංස්කෘතිය. අපි ඇත්තටම මේ කාරණා ඔක්කොම අපිට ජනශ්‍රුති එක්තරා විදිහක. තව පැත්තකින් අපි සාහිත්‍ය ප්‍රකාශ ගත්තොත් අපිට ලස්සන තැනක් වෙනවා බෞද්ධ සංස්කෘත ග්‍රන්ථ සාහිත්‍යයට අයිති ලලිත විස්තර කියන කෘතියේ තියෙනවා බෝධිසත්වයන් වහන්සේ
තමන්ගේ තරුණ වියේදීම ඇතුළු වීමට සමත් වෙච්ච ආලෝක දොරටු 108ක් ගැන. ඇත්තටම මේ 108ට යන්න පුළුවන් නම් මේ ආලෝක දොරටුවෙන් ඇතුළු වෙච්ච කෙනෙක් කවදාකවත් අන්ධකාර දොරටු වෙත යන්නේ නැහැ. අපි උදාහරණයක් ගත්තොත් ත්‍යාග කියන පෙරලා කිසිවක් අපේක්ෂා නොකොට පරිත්‍යාග කිරීමේ ආලෝක දොරටුවෙන් ඇතුළු වෙච්ච කෙනා ලෝභ කැම නැමැති අන්ධකාර දොරටුව වෙතට යන්නේ නැහැ. ඊළඟට මෛත්‍රිය එහෙම ආලෝක දොරටුවක්, සත්‍යයේ ආලෝක දොරටුවක්, ආත්මඥතා තමන් ගැන දැනගන්න එකත් ආලෝක දොරටුවක්, සත්වඥතා අනුන් ගැන අනෙකුත් සත්වයන් ගැන දැනගන්න එකත් ආලෝක දොරටුවක්, ධර්මඥතා ධර්මය අවබෝධ කර ගැනීම, කාලඥතා යම් දෙයක් කළ යුතු නොකළ යුතු කාල පිළිබඳව ලබන අවබෝධය ඒකත් ආලෝක දොරටුවක්, නිහතමානීතා නැසන ලද මානය, ඊළඟට වීර්ය, ස්මෘති තව ලස්සන දෙකක් මේක කියවෙනවා පුණ්‍ය සම්භාර ජීවිතය පින් රැස් කරන්න පුළුවන් තැනක් බවට පත් කරගන්න. ඊට පස්සේ කියනවා ඥාන සම්භාර ඒකත් ආලෝක දොරටුව වෙන පුළුවන් මාධ්‍ය බවට පත් කොට ගන්න. ඒ වගේම මෙහෙම ලස්සන දැන් ගොඩාක් තියෙනවා සාහිත්‍ය ප්‍රකාශ. දැන් උපනිෂද් වල තියෙනවා සත්‍යම් වද ධර්මම් චර සත්‍යාන්න ප්‍රමාදිතව්‍යම ආදි වශයෙන් සත්‍යය කියන්නේ ධර්මයේ හැසිරෙන්න, සත්‍යෙහිලා ප්‍රමාද නොවන්න, ධර්මයෙහිලා ප්‍රමාද නොවන්න, කුසල් කරන්න ප්‍රමාද වෙන්න එපා, දේව පිතෘ කාර්යයන් වල ප්‍රමාද වෙන්න එපා, අම්මට දෙවඟනකට වගේ සලකන්න, තාත්තට දෙවියෙකුට වගේ සලකන්න, ගෙදරට ආගන්තුකයෙක් ආවොත් එයාට දෙවියෙකුට වගේ සලකන්න, යානි අනවද්‍යානි කර්මානි තානි වැරදි ක්‍රියා තියෙනවා නම් ඒව කරන්න, වෙන ඒව නම් නෙමෙයි. ජීවිතේ දකින්න ඇහැ ගිල්බර්ට් යාලේගම කියන කවිය දවසක දකිනවා එයා හීනයක්. ඒ සිහිනෙන් දකින අදහස ඔහු කවියෙන් ලියනවා මේ කිම නැගිට්ටෙමි සිහිනෙන් බියපත්ව දරුවන් දිටිමිබත් ඉල්ලන හාමත්ව ලෝකය නිදද්දී සුව සැනසුම අත්ව කඳුලින් ගියා මගේ නෙත්තිවලම තෙත්ව. ඒක සාහිත්‍ය ප්‍රකාශයක්. තව තුෂාරිකා ඇන්තනි කියන තරුණ කිවිඳිය ඇයගේ පොතේ නම තමයි උතුරා යන්න ගඟ මම කැමති පොකුණට. ඒකේ තියෙනවා ලස්සන කාව්‍යෝක්ති කිහිපයක්. එක කාව්‍යෝක්තියක් තමයි මුහුදක වතුර ළඟ තියන් රේල් පාරක් පිච්චෙන තරම්. මේ මුහුද ළඟම තමයි රේල් පාර තියෙන්නේ. නමුත් මුහුදක වතුර ළඟ තියෙන මේ අපිට වෙච්ච දේ වගේ. අපේ විශිෂ්ට සාහිත්‍යයක්, විශිෂ්ට සම්ප්‍රදායක් අධ්‍යාපනයේ පිළිබඳ සංකල්ප රාශියක් තියාගෙන මුහුදක වතුර ළඟ තියාගෙන ඒකත් මට සාහිත්‍ය ප්‍රකාශයක්. ඊළඟට මේ නන්දසිරි ජසින්තු ලියනගේ කියන විද්‍යාඥයා ඔහු ලියනවා එක් අහසක් රැය දහසක් කියන කෘතියක්. එතුමා මේ අභ්‍යවකාශ යානා යවන තැන තීරණ ගන්න විද්‍යාඥයෙක්. සඳට ඊළඟට අඟහරුට සිකුරුට මේ ග්‍රහලෝක වලට අභ්‍යවකාශ යානා යැවීම පිළිබඳ තීරණ අදහස් දක්වන මේ විද්‍යාඥයා කියනවා කාලය වඩාත් ස්ථානෝචිත වෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන්. සඳමත වීමට ගමන් කිරීමට පෙර අප මේ මහ පොළවේ ඇවිද යාමට උගත යුතුයි. ඒකත් සාහිත්‍ය ප්‍රකාශයක්. අපි ඕනෑම කෙනෙකුට ඔන්න ඔය විදිහේ ජනශ්‍රුති ප්‍රකාශ, සාහිත්‍ය ප්‍රකාශ ජීවිතය දැකීම සඳහා කමටහනක් කරගන්න පුළුවන්. අපි මගතොටේ යනකොට පොතක් කියවනකොට අපි යාළුවෙකුට එක කතා කර ඉන්නකොට මේ හැම අවස්ථාවකම අපිට ජනශ්‍රුති ජනයාගෙන් දේවල් ඇහෙනවා. ඒවම පසු කාලයේ පොත්පත් වලටත් යනවා. ඒ නිසා අපිට කමටහන් කරගන්න පුළුවන් දේවල් අපිට මුණ ගැහෙනවා. ඊළඟට මම කැමති යමක් සඳහන් කරන්න. මේ වචනේ හැදෙන්නේ සැමතින්ම හාත්පසින්ම කියන අර්ථ දෙන පරිකේන උපසර්ගයේ පූර්වයෙන් යෙදිලා සෙවීම සොයා යාම කියන අර්ථ දෙන ඒෂණ කියන පදයට එක්ක එක් වෙලා. එහෙමනම් පරේෂණයක් කියන්නේ සැමතින්ම සෙවීමයි. සැමතින්ම සොයා යාමයි. අන්න එබඳින් දෙයක් තමයි ලෝකයට නව දැනුමක්, නව දැක්මක් එකතු කරන්නේ. අන්න ඒ දැනුම, ඒ දැක්ම
මනුෂ්‍යයා ඥානවන්ත භාවය ඉක්මවා ගිය ප්‍රඥාවන්තයන් කිරීමට හේතු වෙනවා. ඥානවන්තය කියන්නේ කරුණු රැස් කිරීම. දැනුම. අපි ඔක ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචනයක් knowledge කියලා. ඊළඟට ප්‍රඥාව කියන්නේ wisdom. ඒ කියන්නේ මෙන්න මේ වචන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. හැම ඥානවන්තයෙක්ම ප්‍රඥාවන්තයෙක් නෙමෙයි. ඥානවන්තයෙක් නොවි ප්‍රඥාවන්ත වෙන්න කෙනෙකුට පුළුවන්. මේ අවස්ථා දෙකම ගැන අපි සිතිය යුතුයි. ඊළඟට මට හිතෙනවා මේන් අඩ සියවසකට ඉස්සෙල්ලා පෙර දවසක 1969 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා අනුරාධපුරයේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේදී ලස්සන දේශනයක් කරනවා අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රථම W අධිකාරම් මහතා. පරේක්ෂණය කියන මාතෘකාව යටතේ මෙන්න මේ උපුටණය වෙත ඔබේ විශේෂ අවධානය යොමු කරන්න කියන ආයාචනය කරනවා. එතුමා කියනවා ඉගෙනීමත් ඥානාභිවර්ධනයත් ඊට සම්බන්ධ වන පරේක්ෂණත් ආධාර වන්නේ මනුෂ්‍යයා බාහිර වශයෙන් සුඛිත මුදිත කිරීමටයි. වඩා හොඳ කෑම, වඩා හොඳ ගෙවල් දොරවල්, වඩා හොඳ රථ වාහන ආදිය සපයා දීමටයි. මනුෂ්‍යයා තනසුණු ආධාර වන බවක් පේන්න නැහැ. විශ්වවිද්‍යාලයකින් බලාපොරොත්තු විය යුතු වන්නේ මනුෂ්‍යයා තුළ පවත්නා මේ නොසන්සුන් නොපැහැදිලි తত্ত্বය නැති කිරීමට අදාළ වන පරේක්ෂණයක්. එම පරේක්ෂණය අභ්‍යන්තරික පරේක්ෂණයයි. සාර්ථක ලෙස කෙරෙන බාහිර පරේක්ෂණයකින් උසස් උපාධියක් හෝ වෙන යම් ප්‍රයෝජන හෝ ලබා ගන්න පුළුවන්. අභ්‍යන්තරික පරේක්ෂණයක් සාර්ථක ලෙස කිරීමෙන් එවැනි උපාධියක් හෝ ප්‍රයෝජනයක් හෝ ලැබෙන්නේ නැහැ. හැබැයි එය මුළු මනුෂ්‍ය වර්ගයේම ශාන්තිය පිණිස පවතිනු ඇති. මේක අපේ විශේෂ අවධානයට අපේ විද්වතුන් යොමු කළ යුතු තැනක්. කවර ආකාරයක වුවත් පරේක්ෂණ සඳහා අපට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි අපි වැඩි දෙනා කරන ආකෘතිගත ක්‍රමවේදය. අනිත් එක තමයි ආකෘතියෙන් වියුක්ත වෙලා වෙනස් වෙලා අනාකෘතික ක්‍රමවේදය. පළමුවැන්න මේ වන විටත් බහුල භාවිතයේ පවතිනවා. දෙවැන්න අත්‍යල්ප වශයෙන් භාවිතයට ගන්නා ක්‍රමවේදය. මෙන්න මේ දෙවැන්නේ අවධානය යොමු වෙනවා නම් හොඳයි. අපට අනෙකුත් ආකෘතික අධ්‍යයන ගොඩාක් තිබෙන නිසා. ඒ වගේම මම කැමති මේ විද්වත් සභාවට මේ පරේක්ෂණකාමී මානව විද්‍යා ශාස්ත්‍රවන්තයන්ගේ නුවණැස යොමු කරන්න. පළවෙනි කාරණය තමයි ශාස්ත්‍රීය භාවය කියන්නේ ජීවිතයේ දැනෙන විඳින දේ ප්‍රතික්ෂේප කොට කිසියම් ආකෘතියක සිරවීමද. දෙක පරේක්ෂකයා සිරවිය යුතුද සිරකල යුතුද. තුන්වැන්න සම්මත ශාස්ත්‍රීය ආකෘතියම අපට දැනෙන විඳින දෙය ප්‍රකාශයට පත් කිරීම සඳහා භාවිත කළ නොහැකිද. අපට පේන අන්දමට කවර හෝ විෂයක් පිළිබඳ පරේක්ෂණ කරන විද්වතුනට සම්මත ආකෘතිම අනාකෘතික ආකෘතියෙන් තොර අව්‍යාජ ජීවන චර්යා ප්‍රකාශයට පත් කර හැකි. මම විශ්වාස කරනවා මානව විද්‍යාඥයන්ගේ විද්‍යාචරණය වෙන්න ඕනේ ඒකයි කියලා. වරින් වර ලෝකේ බිහි වෙච්ච ජීවිතය පිළිබඳ දැනීමක් හා දැකීමක් තිබිච්ච සුවිශිෂ්ට මානව විද්‍යාඥයෝ සම්මත කාල රාමුවකට හිර වෙන්නේ නැතුව අන් කිසිවක් නෙමෙයි Tamanගේ ජීවිතයම සිය පරේක්ෂණ මාධ්‍ය බවට පත් කරගත්තා. ගෞතම බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ, සොක්‍රටිස් ඒ සඳහා දෙන්න තියෙන නිදසුන් තුනක්. වර්තමාන සමාජය අද පරේක්ෂණ ප්‍රතිඵල ලෙස භුක්ති විහාරිත විසින් සමාජගත කරන ලද ප්‍රඥාකර ඥාන සම්භාරයයි. මේ අරුතින් ගත් විට අපට පෙනී යන්නේ මානව විද්‍යාව කියන්නේ විශ්වවිද්‍යාලයක එක අධ්‍යනාංශයකට විතරක් හිර කරලා සීමා කරලා
තියන්න ඕන විෂයක් නෙමෙයි. එය මුළු මහත් අධ්‍යාපන ධාරාව වෙත මුදාහල යුතු විෂයක්. අප එසේ යෝජනා කරන්නේ දැනීම සහ දැකීම සහිත මානවයා බිහි කිරීම සඳහා එය ඉවහල් මෙම පරේෂණ සැසිය අප ජීවත් වන ලෝක සමාජය වෙත සතතවාහි යහපත වහනය කරන පරේෂණ ප්‍රතිඵල මුදාහරින සොඳුරු උල්පතක්ම වේවා. මට සවන් දුන් ඔබ සියලු දෙනාටම ඉතාමත්ම ස්තුතියි. ස්තුතියි මහාචාර්යතුමනි. මීළඟට අප හා සම්බන්ධ වන අප හිතාදර දමිළ පර්යේෂකයන් උදෙසා උක්ත දේශනය අපගේ දෙවන බසින් සාරාංශගත කිරීමට මා ආරාධනා කරනවා සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ සහකාර කතිකාචාර්ය භාග්‍යා දිල්හානි මෙනවියට. Next, I invite Ms. Bhagya Dilhani, Assistant Lecturer, Department of Sinhala and Mass Communication, to summarize the above speech in our second language for our Tamil language scholars who join in with us. ஒரு சிறந்த சமுதாயத்தை உருவாக்க மானிடவியலை பயன்படுத்துதல். மனிதன் என்பது மண் இதன் என்ற இரண்டு சொற்களில் சேர்க்கையாகும் என்று கூறப்படுகிறது. அதாவது மனத்தை தெளிந்த மனம் நிறைத்து மக்களுக்கும் பிற உயிரினங்களுக்கும் மன இதமாய் தொண்டாற்றுகின்ற பெருமக்களே மனிதர்கள். விஞ்ஞானம் என்ற பதத்தின் காணுதல் மற்றும் உணர்தல் என்ன அர்த்தங்கள் உள்ளன. அதன்படி மனிதன் உட்பட முழு சூழல் தொடர்பாகவும் காணுதல் மற்றும் உணர்தல் திறன் கொண்ட மனிதரே மானிடவியலாளர் ஆவார். மனிதன் தமது உடல் மற்றும் மனத்தை பற்றி நன்றாக புரிந்து கொள்ளும் போது நல்ல கதாபாத்திரங்கள் வெளிப்படுகின்றன. அத்தகைய நல்ல கதாபாத்திரங்கள் இருக்கின்ற ஒரு சமூகத்தில் எந்த மோதங்களும் இல்லை. அதற்கு பௌத்த மதத்தில் கற்பிக்கின்ற தம்மச்சக்கப்பவத்தன என்ற சூத்திரம் பயன்படுத்தலாம். அந்த சூத்திரம் உள்ள சக்கூதபாதி, ஞானமுதபாதி, பஞ்ஞாவுதபாதி, விஞ்ஞாவுதபாதி, ஆலோக உதபாதி என்ற இலட்சணங்களை கொண்ட சமூகம் பௌத்த மதப்படி விஜ்ஜாச்சரண மனித சமூகமாகும். விஜ்ஜா என்ற சொல்லின் சமஸ்கிருத சொல் விஞ்ஞானம் ஆகும். முன்னர் குறிப்பிட்டபடி விஞ்ஞானம் என்பது காணுதல் மற்றும் உணர்தல் ஆகும். சரண என்ற சொல்லில் பயணம் அல்லது நடத்தை என்ற அர்த்தங்கள் உள்ளன. அப்பொழுதுதான் காணுதல், உணர்தல் மற்றும் நல்ல நடத்தை இருக்கின்ற மனித சமுதாயம் உருவாகும். அவ்வகையில் விஜ்ஜாச்சரண என்பது வாழ்க்கையை பற்றி உணர்ந்தது கண்டு நன்றாக நடந்து கொள்வதாகும். இதற்கு சுராத தாரேத சராத தம்மே என்ற பாலி கூற்றை பயன்படுத்தலாம். செவிமடுத்தல், செவிமடுத்தை புரிந்து கொள்ளல் மற்றும் புரிந்து கொண்டவற்றுள் ஒழுகுதல் என்பது அதில் அர்த்தமாகும். நாட்டுப்புறவியல் என்பது செவிமடுக்கப்பட்ட விடயங்கள் என்ற அர்த்தமாகும். அப்படியே செவிமடுத்த விடயங்கள் நல்லவே எனில் நாங்கள் அதன்படி வாழ வேண்டும். ஆராய்ச்சி என்பது தேடுதல் ஆகும். அந்த தேடல்கள் உலகத்திற்கு புதிய அறிவை சேர்க்கின்றன. அதுபோல இந்த புதிய அறிவு ஞானம் படைத்தவர்களை உருவாக்குகின்றன. அத்தகைய படைத்தவர்களை உருவாக்குவதற்காக 2 முறைகளை பயன்படுத்தலாம். அவைகள் கட்டமைப்பு முறை, கட்டமைப்பு அற்ற முறை. இந்த முதலாவது முறை இப்பொழுது அதிகமாக பயன்படுத்தப்படுகிறது. 2வது முறை ஆக குறைந்தவழில் பயன்படுத்தப்படுகிறது. எனவே எமது
அவதானத்தை இரண்டாவது முறைக்கு செலுத்த வேண்டும். கற்றல் என்பது ஒரு சட்டமைப்புடன் ஒற்றிக்கொள்வது அல்ல. எத்தாளரோ ஆராய்ச்சியாளரோ எத்தகைய சட்டத்திற்குள் செய்யப்பட்ட கூடாது. புத்த பெருமான், இயேசு பிராமின், சொக்ரட்டிஸ் போன்றவர்கள் ஒரு கட்டமைப்புக்குள் சிறைப்படாமல் ஆராய்ச்சி செய்த மானுடவியலாளர்கள். அவர்களால் கண்டுபிடிக்கப்பட்ட அறிவு நவீன சமுதாயமும் ஏராளமாக பயன்படுத்துகிறது. இந்த ஆராய்ச்சி அமர்வு நாம் வாழும் சமுதாயத்திற்கு நல்ல ஆராய்ச்சி முடிவுகளை வழங்குவதற்காக இருக்க வேண்டும். சமன்சந்திர ரணசிங்க, சிரேஷ்ட பேராசிரியர், மொழிகள், பண்பாட்டு கற்கைகள் மற்றும் அரங்கேற்றங்கலைகள் துறை. සම්භාවනීය අමුත්තනි අප දැන් සමුළුවේ අවසන් භාගයටයි ළඟා වී ඇත්තේ. මීළඟ කර්තව්‍ය නම් ස්තුති කතාව සිදු කිරීමයි. ඒ සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා අස්පර්ශනීය සංස්කෘතික උරුමය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ ලේකම්තුමිය මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය තාරකා ආනන්ද මහත්මියට. Dear distinguished guests, we are now nearing the end of the inauguration ceremony. The next task is to make the vote of thanks. I would like to invite the Secretary of this year ICICH, Dr. Taraka Anand of the Department of Anthropology. Venerable Mahasangha, distinguished guests, ladies and gentlemen. I am honored and very happy to deliver the vote of thanks on this remarkable day. The successful of this event is not because of an individual effort. Behind this successful story were the hidden group efforts. This day became remarkable not only because of opening a platform to disseminate and conserve intangible cultural heritage of the country, but the way it is conducted in a virtual platform, which is the opposite with regards to thinking about traditional cultural heritage. We got the help from the many distinguished people from the university as well as from the outside of the university. On behalf of the Department of Anthropology, let me extend heartiest vote of thanks for our chief guest, Senior Professor Sudantha Liyanage, Vice Chancellor, for gracing the function and for the help extended to hold this conference in this prevailing situation of the country. Also, I take this opportunity to extend our most sincere thanks to Professor Shirantha Hinkenda, Dean of the Faculty of Humanities and Social Sciences, for giving all the needed support and being with us in every step of the way to make this conference a success. I take this opportunity to extend my thanks to our keynote speaker, Senior Professor Samanchandra Ranasinghe of the Department of Languages, Cultural Studies and Performing Arts, for accepting our invitation and delivering a very interesting speech on application of anthropology for a pleasant society. I would like to thank Registrar, Bursara and Librarian of the University of Sri Jayawardhanapura. Also, I would like to thank Senior Assistant Registrar of the Faculty and Assistant Bursara and all the supportive staff of the Faculty of Humanities and Social Sciences. I am grateful to Dr. Kalum Gamage for his advice and support us as the director of AHEAD project and his staff for all the help we received for the conference. For the second time, we are having a complete conference session in Tamil, which was a real challenge for our entire organizing committee. But I must say that this task was easy due to the support we received from the senior lecturer Narayanan Mallika Devi of the Pali and Buddhist University of Sri Lanka and Markanandan Rubavadanan of the Uva Vellasa University. Their support in reviewing and chairing sessions really appreciated. In addition, for the help of Ms. Bhagya Dilhani in the Tamil abstract coordinating and reviewing and editing process are highly appreciated.
Also, my thanks go to Mr. Harsha Munasinghe, Information System Manager of the Center for IT Services, University of Sri Jayawardenepura. Next, I would like to thank Japura Media Unit representatives Mr. Bavanga, Mr. Madhava, Mr. Pramukha and Mr. Shanta for their help in videography and editing process. We express our sincere gratitude for all the chairpersons for agreeing to chair sessions and paper reviewing in spite of their busy schedule. For this conference, we received more than 500 abstracts from the state universities and from government and private institutes in Sri Lanka, foreign abstract from India, Japan and Germany. May I take this opportunity to thank all the paper presenters for their presence in the conference and sending us their marvelous video presentations in supporting the online conference platform, even though it is an extra workload amidst prevailing circumstances. I would like to mention our appreciation and gratitude to Mr. Kanishka, Ms. Sanjeevani, Mr. Srishran, Ms. Tamali, Ms. Malki, Ms. Anuradha, Mr. Lahiru, Ms. Gayani, and Mr. Palita Pereira for the support given from the initial point of the conference. An event of this dimension cannot happen overnight. The wheels started rolling exactly about 1 year ago. It required meticulous planning and execution and eye for details. We have been fortunate enough to be backed by our team, Professor Yasanjali Jayatilaka, Head of the Department of Anthropology, Professor Chamalina Hallage, Dr. Praneeth Abeyasundara, Dr. Jayanta Jayasiri, Dr. Sepala Samarasekara, and Dr. Ravindra Kumara. Finally, thank you very much and hope you will enjoy the conference and the technical sessions. Have a great day. Thank you very much. ස්තුතියි ආචාර්යතුමියනි. යලිත් සම්බන්ධ වූ ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වන අතර මෙවර සමුළුව සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුවන බව යලිත් මතක් කරමින්, and I would like to remind again that this year's entire conference will be conducted virtually, and from 11 a.m. onwards technical sessions will be commenced. I would like to invite all of you to participate in your respective sessions. Moreover, within 3 weeks, your proceeding and the certificates will be delivered by post. සමුළුවේ සමාරම්භක උළෙලේ අවසානය සනිටුහන් කිරීමට නැගී සිටිමු ජාතික ගීය වෙනුවෙන්. There is an end to everything, although we believe that there is never an end but always a beginning. To conclude for today, please all rise for the national anthem. இந்த தொடக்க விழாவின் கலந்து கொண்ட அனைவருக்கும் நன்றி. இம்முறை இந்த மாநாடு முழுமையாக ஆன்லைன் மூலமாக நடைபெறுகிறது என்பதை ஞாபகப்படுத்துகிறேன். அத்துடன் மாநாட்டின் தொடக்க விழாவை நிறைவு செய்யும் முகமாக தேசிய கீதத்தை இசைப்போம். நன்றி. Sri Lanka Mata, Upper Sri Lanka, Namo 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 Mata, Sundara Sivarini, Surani Ati Sobhamana Lanka.
Sri Lanka. Namo, 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 namo Mata. Thank you and a very good day to all.